समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භන්තේ නාගසේන කතිහි ආකාරේහි සති උප්පජ්ජති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සෝබන සිද්ධි කුසල් සිද්ධි පිරිසුදු සිද්ධි ප්‍රකට වන වටිනා ධර්මයක් තමයි සතිය කියලා කියන්නේ. එහෙමනම් මේ එසේ උපදින සතිය ආකාර කීයකින් උපදිනවාද කියන වග මිලිඳු රජ්ජුරුවන් විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් අසා සිටි ප්‍රශ්නයක් තමයි අද දවසේ මාතෘකාව වුණේ. ඒ කියන්නේ අරූප ධම්ම වවත්තාන වර්ගයෙහි පළමුවෙනි ප්‍රශ්නය. මෙතන අරූප ධම්ම වවත්තාන කියනකොට රූපී ධර්ම අරූපී ධර්ම. රූපී කියන්නේ තමන්ගේ පියවි ඇසට පෙනෙන ධර්ම. අරූපී ධර්ම කියලා කියන්නේ පියවි ඇසට නොපෙනෙන ධර්ම. එහෙමත් නැත්නම් චිත්ත චෛතසික ධර්ම. එහෙමනම් මේ චිත්ත චෛතසික ධර්මයන් ව්‍යවස්ථාපනය කිරීමේ, විනිශ්චය කිරීමේ, නිගමනය කිරීමේ ප්‍රශ්න මාලාවක් ඇතුළත් වෙච්ච වර්ගයක් තමයි අරූප ධම්ම වවත්තාන වර්ගය කියලා කියන්නේ. එම වර්ගයේ පළවෙනි ප්‍රශ්නය තමයි භන්තේ නාගසේන කතිහි ආකාරේහි සති උප්පජ්ජති. ස්වාමීනි නාගසේනයන් වහන්සේ, කතිහි ආකාරේහි කවර ආකාරයකින් නැත්නම් කොපමණ ආකාරයකින් නැත්නම් ක්‍රම කීයකින් සති උප්පජ්ජති සිහිය උපදින්නේද? ඒ කියන්නේ එතකොට අපි දැන් සිහිය කියන එක සතිය කියන එක මීට පෙර ඉගෙනගෙන තියෙනවා. දැන් මෙතුමාගේ ප්‍රශ්නේ උනේ මේ සතිය ක්‍රම කීයකට ආකාර කීයකින් අපේ సంతානවල අපේ ජීවිතවලට උපදිනවද කියන මේ කාරණාව තේරුම් ගන්නටයි. දැන් එතකොට මේ ප්‍රශ්නය හරි වැදගත් ප්‍රශ්නයක්. ඒ වගේ ඉතාමත් වැදගත් උත්තරයක් ලබා දෙනවා. සෝලසහි ආකාරේහි මහරජ සති උප්පජ්ජති. මහරජතුමනි, මේ සතිය 16 ආකාරයකින් තම තමන්ගේ సంతානවල උපදිනවා. 16 ආකාරයක් කියලා කියන්නේ 16 ආකාරයක්. අර බලන්න. එහෙමනම් මේ සතිය කියන එක
අපට උපදින්න පුළුවන් මාර්ග 16ක් ක්‍රම 16ක් තිබෙන බව තමයි පෙන්වන්නේ. අභිජානතෝපි මහරජ සති උප්පජ්ජති. මහරජතුමනි මනාව දැනීමෙන් සිහිය උපදිනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් හොඳට දැන ගැනීම නිසා තේරුම් ගැනීමෙන් සතිය උපදිනවා. කටුමිකායපි සති උප්පජ්ජති. කටුමිකාය වශයෙන් එහෙමත් නැත්නම් කෘතිම වශයෙන්මුත් සිහිය උපදිනවා. ඕලාරික විඥානතෝපි සති උප්පජ්ජති. ඕලාරික විඥාන වශයෙන්ුත් මේ සති උපදිනවා. හිත විඥානතෝපි සති උප්පජ්ජති. ඒ කියන්නේ එතකොට හරි අරමුණෙහි හිතවත් අරමුණෙහි පවා සිහිය උපදිනවා. අහිත විඥානතෝපි සති උප්පජ්ජති. අහිතවත් වූ විඥාණයෙමුත් සිහිය උපදිනවා. සබහාග නිමිත්තතෝපි සති උප්පජ්ජති. සබහාග නිමිත්තෙන් සිහිය උපදිනවා. විසභාග නිමිත්තතෝපි සති උප්පජ්ජති. විසභාග නිමිත්තෙන් පවා සතිය උපදිනවා. කතා විඥානතෝපි සති උප්පජ්ජති. ඒ කියන්නේ කතා විඥාණයෙන් වශයෙන්මුත් සති උපදිනවා. ලක්කනතෝ ලක්ෂණ වශයෙන්, සරණතෝ සරණ වශයෙන්, මුද්දාතෝ මුද්‍රා වශයෙන්, ගණනාතෝ ගණන් වශයෙන්, ධාරණතෝ ධාරණ වශයෙන්, භාවනාතෝ භාවනා වශයෙන්, පොත්තක නිබන්ධනතෝ පොත්තක නිබන්ධන වශයෙන්, උපනික්ඛේපතෝ උපනික්ෂේප වශයෙන්, අනුභූතතෝ අනුභූත වශයෙන්. මේ මම කියුවේ පාලියෙන්ම විස්තර කරන වචන ටික. හැබැයි මේක සරල අදහස සරල තේරුම අපි ගත්තොත් කොහොමද කියලා අභිජානතෝ කියන එක දැන් මිලින්ද ප්‍රශ්න ටීකාවෙහි ඒ පාලි වචනවලට ගැලපෙන අර්ථ අපට පෙන්වලා තිබෙනවා. අභිජානන වශයෙන් සිහිය උපදිනවා කියලා කියන්නේ සති සහිතං අභිවිශේෂං ඥානතෝ. සිහිය සහිතව විශේෂයෙන්ම යමක් දැන ගැනීම වශයෙන් අවබෝධ වීම වශයෙන් කෙනෙකුට සිහිය උපදිනවා නම් ඒ කියන්නේ එතකොට යම් කිසි වෙලාවකදී යමක් දැන ගැනීම වශයෙන් අවබෝධ වීම වශයෙන් විශේෂයෙන් අවබෝධ කරගන්න මොහොතේදී සිහිය උපදිනවා නම් ඒ සිහිය තමයි අභිජානන සතිය කියලා කියන්නේ. දැන් බලන්න උදාහරණයක් අපට මිලින්ද ප්‍රශ්න දේශනාවෙන් පෙන්නනවා. යතහා මහරජ ආයස්මාච ආනන්දෝ කුජ්ජුත්තරාච උපාසිකා. මහරජතුමනි ආයස්මත් ආනන්ද තෙරුන් වහන්සේත් ඒ වගේම කුජ්ජුත්තරා උපාසිකාවත් මනාව මේ සිහිය පිහිටපු කෙනෙක්. අතීත ජීවිත මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම අවබෝධ කරගත් ධර්මය හොඳට මෙනෙහි කරන්න පුළුවන් පිරිසක්. මෙන්න මේ උතුමන්ගේ සිහි කිරීමත් එක්ක සිහියත් එක්ක මේ අභිජානන සතිය අපට තේරුම් ගන්න කියලා තමයි මේ මිලින්ද ප්‍රශ්න දේශනාවේදී නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ.
මොකද උන්වහන්සේලාට මේ ජාති ස්මරණ නුවණ, අතීත ජීවිත සිහි කිරීමේ නුවණ ඉතා හොඳින් පිහිටා තිබුණා. දැන් සෝතාපට්ටි භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේලා දෙදෙනෙක්. දැන් විශේෂයෙන් බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන අපි සිහි කරනවා නම්, දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ විවේක සොයට යමින් පටිච්ච සමුප්පාද ධර්මය හොඳට මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් ඉන්නකොට එහි ගැඹුරක් තමන්ට නැති බව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් මතක් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹුරුයි කියලා වහන්සේ ප්‍රකාශ කළත් ඒ ගැඹුරක් නම් නැති බව ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි එවැනි ප්‍රකාශයක් ආනන්ද ස්වාමීන් වහන්සේ කළේ ඇයි? උන්වහන්සේ සෝවාන් භාවයට පත්වෙච්ච උතුමෙක්. ඒ වගේම තමයි සිව් පිළිසිමියා ඥානලාභී උතුමෙක්. උන්වහන්සේ ශාසන තීර්ථයට පැමිණි උතුමෙක්. ධර්ම භාණ්ඩාගාරිකත්වයේ ලබා සිටි උතුමෙක්. එනිසා උන්වහන්සේගේ සිහිය ඉතාමත් බලවත්. උන්වහන්සේගේ සිහිය බලවත් නිසා තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. එතකොට මේ අභිජානන වශයෙන් සිහිය උපදිනවා කියලා කියන්නේ යමක් අවබෝධ කරගෙන අවබෝධ වීමෙන් ජාති ස්මරණ නුවණ, අතීත ජාති සිහි කිරීමේ නුවණ කෙනෙක් ලබනවා නම් අන්න ඒක තමයි අභිජානන සිහිය කියලා කියන්නේ. ඊළඟ කටුමිකා සිහිය. කටුමිකා සිහිය කියලා කියන්නේ එතකොට මිලින්ද ප්‍රශ්න ටීකාවේ පැහැදිලි කරනවා, පරිපීලන පරසාසන සංකාත කටුමිකායක්. කෙනෙක්ගේ පෙළීමක් නිසා, කෙනෙක්ගේ අනුශාසනාවක් නිසා, කෙනෙක්ගේ යොමු කිරීමක් නිසා තමන් තුළ සිහිය උපදිනවා නම් අන්න ඒක තමයි කටුමිකා කියලා කියන්නේ. තවදුරටත් පැහැදිලි කර දෙනවා, යෝ පකතියා මුට්ට සතිකෝ. යම් කිසි කෙනෙක් ප්‍රකෘතියෙන්ම සිහිමුර්ජාවෙන් වෙලා ඉන්න කෙනෙක් නම්, සිහිමුලාවී සිටින කෙනෙක් නම් ඔහුට සිහි කරවනු පිණිස, සිහි ගන්වන්නට සමහරක් අය උපදෙස් ලබා දෙනවා, අවවාද අනුශාසනා දෙනවා, කරුණු කාරණා එකිනෙකට කියලා දෙමින් සිහිය උපද්දවනවා. එතකොට දැන් බලන්න, Taman හොඳට සිහිය නැති බව, සිහි මුලා වුණු වෙලාවෙදී කෙනෙක් ලවා අපට සිහිය ඇති කරවනවා. අනුශාසනා දෙමින් අවවාද කරමින් ඒ සිහිය ඇති කරවන ගතිය තමයි කටුමිකා සිහිය කියලා කියන්නේ. ඒකට කෘත්‍රිම සිහිය කියන්නේ ඒකයි. තමන්ගේ උවමනාවෙන් හටගන්න සතියක් නෙමෙයි. කෙනෙක් අපට කියන නිසා, කෙනෙක් අපට මතක් කර කර සිහි ගන්න නිසා අන්න අපට උපදින සිහිය. එතකොට ඒ වචනත් එක්ක, ඒ ප්‍රකාශයත් එක්ක අපේ හිත බැඳිලා අන්න අපට සිහිය උපදිනවා. ඒක තමයි කටුමිකා සතිය කියලා කියන්නේ. ඊළඟට කතා කරනවා ඕලාරික විඥාන සතිය. දැන් ඕලාරික විඥාන කියලා කියන්නේ මහන්තේ ආරම්මනේ පවත්ත විඥානතෝ. විශාල අරමුණක පැවති විඥානයක්. ඒ කියන්නේ විශාල අරමුණක් නිසා, ප්‍රකට අරමුණක් නිසා අපට සිහිය උපදින අවස්ථා තියෙනවා. දැන් මිලින්ද ප්‍රශ්න දේශනාවේ පැහැදිලි කරනවා, යදා රජ්‍යේවා අபிසිත්තෝ හෝති. යම් දවසක රජ කෙනෙක් රාජාභිෂේකයේ ලබනකොට, රටක නායකයෙක් ඒ නායකත්වයේ ලබනකොට, අභිෂේකයේ ලබනකොට
ප්‍රකට වන්නේ ඕලාරික විඥානයක්, ඕලාරික අරමුණක්, විශාල අරමුණක්, ප්‍රකට අරමුණක්, කවුරුත් දන්න කියන අරමුණක්. අන්න එවැනි අරමුණක් ඉදිරියෙහි එම කටයුත්තෙහි නියැලීම අන්න ඕලාරික විඥාන වශයෙන් සිහිය උපදිනවා කියන්ට කතා කරන ලෞකික වශයෙන්. හැබැයි ලෝකෝත්තර වශයෙන් අපි කතා කරන්නේ සෝතාපට්ටි පලංවා පත්තෝ හෝති. අන්න යම්කිසි උතුමන් වහන්සේ නම සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ සෝවාන් ඵලයට පත්වන්නේ නිර්වාණය නැමැති මහත් වූ අරමුණක් ප්‍රකට කරගෙනයි. ඒ කියන්නේ යම්කිසි යෝගාවචරයේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් වඩමින් අනිමිත්ත විමෝක්ෂය පාදක කරගෙන හෝ දුක්ඛ වශයෙන් වඩමින් අපනිහිත විමෝක්ෂය පාදක කරගෙන හෝ අනාත්ම වශයෙන් වඩමින් ශුන්්‍යත විමෝක්ෂය පාදක කරගෙන හෝ ඒ සෝතාපට්ටි මාර්ගඵල නිවන සාක්ෂාත් කරගන්නවන. ඒක නිර්වාණය අරමුණු කරමින් සෝතාපට්ටි මාර්ගඥාන ඵලඥාන ලබනවනම් ඒ උතුමන් වහන්සේලාගේ අරමුණ විශාල අරමුණ, මහත් වූ අරමුණ, ප්‍රකට අරමුණ. අන්න ඒ නිසා එවැනි මහත් වූ ප්‍රකට අරමුණක් ඉදිරියෙහි ඒ අරමුණක් සමග සිහිය උපදිනවා නම් ඒකට අපි කියන්නේ ඕලාරික විඥාන වශයෙන් සිහිය උපදිනවා කියන අදහස. දැන් එහෙම එකත් අපට පැහැදිලි. ඊළඟට හිත විඥානතෝ, හිත විඥාන වශයෙන් අරමුණ නැත හිත විඥාන වශයෙන් කොහොමද උපදින්නේ මේ සිහිය කියන එක. හිත විඥාන කියලා කියන්නේ මොකද්ද? හිතවත් භාවය. දැන් අපි කොහොමද මේ හිත විඥානය තෝරගන්නේ කියනවා නම් යම් තැනක සුවපත් භාවයේ ඇති කරන අරමුණක් තියෙනවා නම්, ස්ථානයක් තියෙනවා නම් අර ඒ සුවපත් භාවයේ ගෙන දෙන දෙය මෙනෙහි කිරීම. එහෙමත් නැත්නම් දැන් අපි හිතමු තමන්ගේ ජීවිතේ තමන් සතුටෙන් හිටපු කාල තියෙනවා. සතුටෙන් හිටපු දවස් තියෙනවා. සතුටෙන් කුසල් කරපු අවස්ථා තියෙනවා. දැන් විශේෂ පින්කම් කරගත්තොත් දැන් මේ කටින පින්කම් සමය සමහරක් වෙලාවට මේ කාලයේ තිබෙන මේ ව්‍යසනයත් එක්ක නිසියාකාරයෙන් කටින පින්කමක් කරන්නවත් පින්කමක් වෙනුවෙන් සහභාගී වෙන්නවත් අවස්ථාවක් නැතුව ඇති. නමුත් අපි අතීතයේ කටින පින්කම් කර තිබෙනවා නම් අහවල් භාවනා මධ්‍යස්ථානයේ ආරණ්‍ය සේනාසනයේ ඒ වගේම විහාරස්ථාන ඇසුරු කරගෙන මම මේ වගේ කටින පින්කමක් කළා. මම මේ වගේ කැපසරු අෂ්ට පරිස්කාර පූජා කළා. මම මේ වගේ කැපසරු පරිද්දෙන් පරිස්කාර පූජා කරා. ආවාස කුටි සේනාසන පූජා කළා. බුද්ධෝපස්ථාන කළා. සංඝෝපස්ථාන කළා කියමින් ඒ තමන් සැප විඳපු අරමුණක්, සතුටු වෙච්ච අරමුණු, සතුටු වෙච්ච ස්ථාන දැන් දඹදිව වන්දනාව ගිහිලා තිබෙනවනම්, විශේෂ විහාරස්ථාන අටමස්ථාන වන්දනාව ගිහිලා තියෙනවනම්, ඒ වගේ විශේෂිත සැප ගෙන දෙන, සුව ගෙන දෙන අරමුණු සහ ස්ථාන සිහි කරන වාරයක් ගානේ නැවත අපට සිහිය උපදිනවා අර හිත විඥාන වශයෙන්. අර හිතවත් අරමුණක් පාදක කරගෙන හිත විඥාන වශයෙන් ඔන්න අපට සතිය සිහිය උපදිනවා. ඊළඟට කතා කරනවා අහිත විඥානතෝ සති උප්පජ්ජති. අහිත විඥාන වශයෙන් සතිය උපදින්නේ කොහොමද කියනවා නම් දුක්ඛ සංකාත අහිතේ පවත්ත විඥානතෝ. අන දුක්ඛ සහගත දුක සමග යෙදිච්ච හිතවත්කමක් නැති යම් කිසි අරමුණක් එක්ක අපි අතීතයේ ජීවත් වුණා නම්, දුක්ඛිත අරමුණක් සමග ජීවත් වුණා නම්, ඒ වගේම දෝමනස අරමුණක් සමග ජීවත් වුණා නම්, ඒ දුක්ඛිත අරමුණ, දෝමනස අරමුණ සිහි කරන විට
අහිත විඥාන වශයෙන් සිහිය උපදිනවා. දැන් මම සමහරක් වෙලාවට කියනව නේද බොහෝ අයට මුල අමතකයි කියලා. ඒ කියන්නේ මුල් කාලේ තමන්ගේ ජීවිතේ බොහෝම කටුක අත්දැකීම් තිබුණු යුගයක්. සමහරක් වෙලාවට දෙමව්පියන්ගේ තිබෙන දුෂ්කරතා නිසා, ඒ වගේ ආර්ථික අපහසුතා නිසා, ඒ වගේම තමයි රටක ආර්ථිකයේ දියුණු වෙලා නැති නිසා බොහොම දුක්ඛිත ජීවිත ගත කරා. වැඩිපුර පාගමනින් වැඩම ගියේ. ඒ වගේම ගමේ ගොඩේ දේවල් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් ওই විදිහට එක එක විදිහේ කාරණාවන් ඔස්සේ අපේ හිත දිහා අපි බලනකොට අපට වැටහෙන කාරණාවක් තමයි අපි අතීතයේ කොහොමද අපේ ජීවිත ගත කළේ කියලා. ඉතින් මේ අතීතයේ දුප්පත් ජීවිත වෙන්න පුළුවන්, කටුක ජීවිත වෙන්න පුළුවන්. ඒ වගේ ජීවිත සිහි කරමින් අපට පුළුවන් අපේ සිහිය උපදවා ගන්න, මේ සසර දුක තේරුම් ගන්න. ඒ වගේද සසර අනාදිමත් කාලයක් අපි කොහොමද මේ දුක් විඳින්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවනේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා අපි සසර අපි අපේ අම්මලා වෙනුවෙන් හැඬු කඳුළු ඊටත් වඩා වැඩි එකතු කළා නම්, පියවරු වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, වෙන වෙනම සහෝදර සහෝදරියන් වෙනුවෙන් හැඬු කඳුළු එකතු කරා නම් මහා සාගරයේ ජලයටත් වඩා වැඩි. මේ මහ පොළොව ගත්තහම පින්වතුනි හැමතැනම සොහොන් කොටක්. මේ අහවල් තැන තමන්ව මිහිදම් කරලා නැහැ කියලා කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒක නිසා මේ දීර්ඝ සංසාර ගමන බොහෝම භයානක ගමනක්. මේක කෙලවරක් නැති ගමනක් කියමින් කෙනෙකුට මේ අතීත දුක මෙනෙහි කරන්න පුළුවන් නම්, දුක් උපදින තැන මෙනෙහි කරන්න පුළුවන් නම්, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දෝමනස දුක, ප්‍රිය පුද්ගලයන්ගෙන් ඈත් වීමේ දුක, අප්‍රිය පුද්ගලයන් සමග එකතු වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, මේ ශරීර කූඩුව පංචස්කන්ධ කූඩුවම දුක් උපදවන බව හොඳට සිහි කරනවා නම්, හොඳට සිහි වෙනවා නම්, අන්න ඒ වෙලාවේදී පවතින පින්වතුනි අහිත විඥාන වශයෙන් ඔන්න සිහිය උපදින කාරණාව. දැන් එතකොට අපි දන්නවා හිත විඥාන කියලා කියන්නේ හොඳ අරමුණක්, හොඳ ස්ථානයක්, හොඳ දෙයක් නිසා. අහිත විඥාන කියලා කියන්නේ එතකොට අහිතවත් වූ අරමුණක් නිසා. එහෙනම් දුක්ඛිත අරමුණක් නිසා සිහිය උපදින හැටි. ඊළඟට කතා කරනවා කතං සභාග නිමිත්තතෝ සති උප්පජ්ජති. කෙසේනම් මේ සභාග නිමිත්තක්, සභාග අරමුණක් නිසා සිහිය උපදිනවාද කියන එක. දැන් එතකොට අපි දැන් කොහොමද මේ සභාග අරමුණ තෝරගන්නේ? දැන් ටීකාවෙහි පැහැදිලි කර දෙනවා සභාග නිමිත්තන් කියලා කියන්නේ සභාග ආරම්මන. දැන් සභාග අරමුණක් කියලා කියන්නේ දැන් අපි දැන් සභාග අරමුණ, විසභාග අරමුණ කියලා දෙකක් තිබෙනවානේ. දැන් විසභාග අරමුණ කියලා කියන්නේ සමහරක් වෙලාවට තමන්ගේ සිතේ කෙලෙස් උපදින අරමුණ. සභාග අරමුණ කියලා කියන්නේ කෙලෙස් උපදින්නේ නැතිව සාමාන්‍ය අරමුණ. දැන් මිලින්ද ප්‍රශ්න දේශනාවේ මතු කරනවා සදිසම් පුග්ගලන් දිස්වා මාතරං වා පිතරං වා භාතරං වා භගිනින් වා සරති. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් යම් දිසාවකට ගිහිල්ලා යම් දිසාවක පුද්ගලයෙක් දැකලා මගේ මෑණියන් හෝ මගේ පියතුමා හෝ සහෝදරයෙක් හෝ සහෝදරියක් හෝ කියලා සිහි කරනවා නම්, ඒ වගේම තමයි ඔට්ටං වා ගෝණං වා ගද්රබං වා දිස්වා අඤ්ඤන්තාදිසං ඔට්ටං වා ගෝණං වා ආදි වශයෙන්. ඒ කියන්නේ යම් දිසාවක යම් පළාතකට යනකොට ඔටුවෙක්, ගොනෙක්, ගද්‍රබෙක් දැකලා ඒ සතාගේ රූප වර්ණ ආදිය හිතලා මෙබඳුම තමයි මේ ඔටුවෙක්, මේ ගොනෙක් කියලා සිහි කරනවා. අන්න බලන්න සභාග නිමිත්තක් වශයෙන් සිහි කිරීම. ඒ කියන්නේ පින්වතුනි අපි යම් කිසි දිහාවකට යම් පළාතකට යනකොට යම් කිසි කෙනෙක් දකින්නකොට මේ මවක් හෝ පියෙක් හෝ සහෝදර සහෝදරියක් හෝ වෙයි කියලා අපි සිහි කරනවානේ. එතකොට මේ එළුවෙක්, ගොනෙක්,
ආදී සත්තු දැක්කහම ඒ හා සමානව මේ අහවල් සතා කියලා අපි සිහි කරනවා. ඒ කියන්නේ එදිනදා ජීවිතයෙහි අපට මේ ලැබෙන අරමුණක් සබහාග නිමිත්ත වශයෙන් අපි අරගෙන සබහාග අරමුණක් වශයෙන් අපි අරගෙන අපි කොහොමද හිතේ කෙලෙස් නූපදින හැටියට සිහි කරන්නේ. එතකොට එහෙමනම් ඒ දකින පුද්ගලයන් ඇසුරු කරගෙන මේ දැන් බල බුදුරජාණන් වහන්සේ නම් හාත්පසින් දේශනා කරා මීට වඩා වෙනස් ක්‍රමයක්. ඒ කියන්නේ එතකොට දැන් විසභාග අරමුණක් ලැබුණත් ඒ අරමුණ කොහොමද සභාග අරමුණක් විදිහට ගන්න කියලා. දැන් උදාහරණයක් අපි ගත්තාම ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේම විමසන භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි මේ මාතුගාම ගැන එහෙමත කාන්තාව හා අපි කොහොමද සම්බන්ධතාවයක් තියාගන්නේ. බුදුරජාණන් වහන්සේ කෙලින්ම වදාරන්නේ අදස්සනං ආනන්ද අදස්සනං. ආනන්දෙනි දකින්නවත් එපා මේ කාන්තාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දකින්න එපා කියලා කියනවා. ස්වාමීන් එහෙම කියන්න බෑ. සමහරක් වෙලාවට දකින්න සිද්ධ වෙනවා. ඇසුරු කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් ආනන්ද අනාලපෝ කතා කරන්නවත් එපා. ස්වාමීන් කතා කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ විසභාග අරමුණක් වුණා සභාග අරමුණක් කරගන්න හැටි පැහැදිලි කරනවා. ඒ දකින කාන්තාව තමන්ගේ අම්මහා සමාන වයස් පරතරයක් තියෙනවා නම් වයස් ස්වභාවයක් තියෙනවා නම් මාතු මත්තීසු චිත්තං උප්පජ්ජේත අම්මා කියලා හිතාගෙන කතා කරන මෞසිත පහල කරගෙන කතා කරන්න. ඒ වගේම තමයි සහෝදරියගේ වයස හා සමාන සහෝදරිය කියලා හිතාගෙන කතා කරන්න. තමන්ගේ දරුවෙකුගේ වයසට සමාන නම් දුවක් කියලා හිතාගෙන කතා කරන්න කියලා. අර බලන්න විසභාග අරමුණක් උනත් සභාග අරමුණක් විදිහට අරගෙන ඒ පුද්ගලයා දිහා බලාගෙන අම්මා කියලා හෝ තාත්තා කියලා හෝ සහෝදරයෙක් කියලා හෝ සහෝදරියක් කියලා හෝ සිහි කරමින් කටයුතු කරනවා නම් අර සභාග නිමිත්ත වශයෙන් සිහි කිරීම කියන එක අපි තේරුම් කරගත යුතුයි. කතං විසභාග නිමිත්තතෝ සති උප්පජ්ජති. කෙසේනම් මේ විසභාග නිමිත්ත වශයෙන් සිහිය උපදිනවාද කියන ප්‍රශ්නය අහනකොට අපට පුළුවන් තෝරගන්නට. දැන් ටීකාවේකට අර්ථයක් අපට දෙන විසභාග කියද්දී නාම වන්නාදී අඤ්ඤමඤ්ඤ විසදිසාරම්මනතෝ. අන්න බලන්න නාම මේ යම් කිසි දකින්නකොට නම් වශයෙන් රූප වශයෙන් වර්ණ වශයෙන් මෙබඳු වෙයි කියලා මෙබඳු කියලා අපි සිහි කරනවා. අසවලාගේ නාමය, අසවලාගේ රූපය, අසවලාගේ ශබ්දය, අසවලාගේ ගන්ධය, අසවලාගේ රසය, අසවලාගේ ස්පර්ශය කිය අපි විසභාග විදිහට හිතේ විසභාග විදිහට දැකලා සිහි කරනකොට එතනත් පවති විසභාග නිමිත්ත වශයෙන් සිහිය උපදින. හැබැයි මෙතනදී අපි විසභාග අරමුණක් දිහා බලාගෙන සිහිය උපදවනවා කියලා කියන්නේ කෙලෙස් ඉපදවීම නෙමෙයි කියන්නේ. අන්න එක මතක තියාගන්න. අපට දැන් ඔන්න විසභාග නිමිත්තක් වශයෙන් එනවා අසවලාගේ නම, අසවලාගේ වර්ණය මේ වගේ, අසවලාගේ ශබ්දය මේ වගේ, අසවලාගේ ගන්ධය මේ වගේ, අසවලාගේ රසය මේ වගේ, අසවලාගේ ස්පර්ශය මේ වගේ කියලා අපට සිහි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරානේ පුරුෂයාගේ හිත වෙනස් කරන රූප අතර ස්ත්‍රී රූපය අග්‍රයි. ඒ වගේ ශබ්ද අතර ස්ත්‍රී ශබ්දය අග්‍රයි. ඒ වගේම ගන්ධය අතර ස්ත්‍රී ගන්ධය අග්‍රයි. රස අතර ස්ත්‍රී රසය අග්‍රයි. ස්පර්ශ අතර ස්ත්‍රී ස්පර්ශය අග්‍රයි. ඒ වගේම තමයි ස්ත්‍රියගේ හිත වෙනස් කරන අරමුණු අතර ගත්තාම ස්ත්‍රී පුරුෂ රූපය අග්‍රයි. ඒ වගේම පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රසය, පුරුෂ ස්පර්ශය අග්‍රයි. මෙන්න මේ වගේ අරමුණක් එනකොට මේක විසභාගයි කියලා අපි සිහි කරනවා නම් කෙලෙස් සහිතයි කෙලෙස් උපදින රාගාදී අරමුණු වලට
ඊතා තෝතැන්නක් කියකෙවි මෙනෙහි කරනකොට අන්න අපේ ළඟ හොඳට සිහිය පිහිටනවා. මෙන්න මේක තමයි කියන්නේ විසභාග නිමිත්තක් ඇති කල්හි සිහිය උපදවා ගන්නවා කියන අදහස. ඊළඟට කතා කරනවා කතා විඤ්ඤාතෝ. කතා විඤ්ඤා වශයෙන්. මෙතන කතා විඤ්ඤාණ වශයෙන් කියලාත් කියනවා. කතා විඤ්ඤා වශයෙන්මුත් කියලා කියනවා. කොහොම නමුත් අපි ඒ කියන්නේ මොකක්ද? මෙතනදී අපට අට කතාවේ පැහැදිලි කරන්නේ පර කතා සංඛාත අභිඥානතෝ කියලා. අනිත් අයගේ කතාවට අනුව තමන් විශේෂයෙන් තේරුම් ගැනීම වශයෙන්. එහෙමත් නැත්නම් කියනවා යම් කිසි කෙනෙක් ප්‍රകൃතියෙන්ම මුලා සිහි ඇති කෙනෙක්. ඒ කියන්නේ ප්‍රകൃතියෙන් සිහි මුලා වෙලා ඉන්නකොට තවත් කෙනෙක් ළඟට ඇවිදින් තමන්ගේ සිහිය උපදවන්නට මතකයෙන් අලුත් කර දෙන්නට තමන් කරපු කීපු දේවල් සිහි කරවනවා. එතකොට ඒ කරපු කීපු දේවල් සිහි කරවන්නට අර කෙනෙක්ගේ කතාවක් ඇසීම නිසා අපට සිහි වෙනවා. දැන් අපේ හොඳ කතාවක් තමයි පැහැදිලි කතාවක් තමයි දුටුගැමුණු රජතුමා ගැන. එතකොට මෙතුමා අවසාන කාලේ මරණ මංචකෙහි ඉන්නකොට ඒ තමන්ගේ සහෝදරයා තමයි රුවන්වැලි සෑය හදමින් සිටියත් ඒ වෙලාවේදී ඒ වැඩ නිම වෙලා තිබුණේ නැහැ. කොහොම හරි සුදු පාට වස්ත්‍රයකින් මේ චෛත්‍ය ආවරණය කරලා ඒ අවසාන මොහොතේ කල් ගෙවන දුටුගැමුණු රජතුමා ගෙනාවා. ඒ වෙලාවේ තේරපුත්තාභේ මහරහතන් වහන්සේ ඒ සිහි මුර්ජාවෙන් ඉන්න රජතුමාට පින්පොත කියෙව්වා. අතීතයේ කළ කුසල් අතීතයේ කළ පින්කම් සිහි කෙරෙව්වා. අර බලන්න එතකොට අතීතයේ කළ කුසල් පින්කම් මෙනෙහි කරන්න තමන්ගේ හිතේ රැඳුණා. අර එක දවසක් ස්වාමින් වහන්සේ නමකට පිණ්ඩපාතයක් පූජා කරා තමන් වෙනුවෙන් තිබුණු බත් මුල. තව දවසක් මිරිවැටි සඟල මුදල් කරලා බත් මුල් දෙකක් හොයාගෙන තවත් දවසක ස්වාමින් වහන්සේලා දෙනමකට පූජා කළා. අර අහම්බෙන් කරගත්ත පින්කම් දෙකක් සිහි වුණි. අර බලන්න සිහි මුර්ජා වෙලා ඉන්න වෙලාවකදී තවත් කෙනෙකුට පුළුවන් නම් ඒ ප්‍රකෘති සිහිය උපදින හැටියට කරුණු කාරණා සිහි කරවන්නට අන්න ඒ වගේ තමයි කතා විඤ්ඤාණ වශයෙන් හරි කතා විඤ්ඤාණතෝ වශයෙන් හරි මේ සිහිය උපදින ආකාරය තමයි ඒක පැහැදිලි කරන්නේ. ඊළඟට කතා කරන කතං ලක්ඛනතෝ සති උප්පජ්ජති. ලක්ෂණ වශයෙන් සිහිය කොහොමද උපදින්නේ? අනික හරි වැදගත්. අපි දැන් දන්නවා දැන් වැද්දෙක් කියලා හිතන්නකෝ. මේ වැද්දා සතුන් මරණ මිනිස්සයා තමන් කොහොමද ඒ සත්තු හඳුනගන්නේ? ඒ කියන්නේ මෙයා ගොනෙක් මෙයා හරකෙක් කියා නැත්නම් ඒ සත්තුන්ගේ නංගන් කියලා හඳුනගන්නවනේ. හඳුනගන්නේ කොහොමද? ඒ ලක්ෂණ වලට අනුව. අන්න ඒ වගේ තමයි අපිත් යම් කාරණාවන් තෝරා ගන්නට ඕනේ ඒ ලක්ෂණයන් පාදක කරගෙන. දැන් කුසලයක් කියනවනම් මේ කුසල ලක්ෂණය මොකද්ද? අකුසලයන් ප්‍රහාණය කිරීමයි. අකුසලයන් විද්වංසනය කිරීමයි. ඒකද කුසලයේ. පාපය කියන්නේ මොකද්ද? සිත දූෂණය කිරීම. එහෙනම් පින කියන්නේ මොකද්ද? සිත පිරිසුදු කිරීම. ඔය විදිහට අපි යම් කාරණාවන් කරුණු කාරණා සහිතව ලක්ෂණ වශයෙන් දැනගෙන ඉගෙනගෙන හොඳට සිහි කරන්න පුළුවන් නම් අන්න ලක්ෂණ වශයෙන් සිහිය උපදිනවා කියන එක තමයි අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඊළඟ කතං සරණතෝ සති උප්පජ්ජති. සරණ වශයෙන් කොහොමද මේ සිහිය උපදින්නේ? දැන් සරණ කියලා කියන්නේ සිහි කිරීම. දැන් බලන්න තමන් ස්වභාවයෙන්ම සිහි මුර්ජා වෙලා ඉන්නකොට තවත් කෙනෙක් ඇවිදින් තමන්ට සිහි ගන්වනවා. ඒ කියන්නේ සිහි කරවනවා. පින්වත මෙන්න මේ විදිහට සිහි කරන්න කියලා කරුණු කාරණාව නැවත සිහි කරවනවා. ඒ වගේද සති සරණ කියලා කියන්නේ සිහි කිරීම වශයෙන්
දැන් Tamanට යමක් අමතක වෙලා තියෙනවා නම් Tamanට ඒ දේ නැවත නැවත මතක් කරමින් සිහි කරමින් ඒ මුට්ටස් සතිගතිය පහව යෑම තමයි අර සරණ වශයෙන් සිහි කිරීම කියලා කියන්නේ. ඒ වගේ මුද්දාතෝ ඒ මුද්‍රා වශයෙන් කෙසේනම් සිහිය උපදිනවාද? දැන් මුද්‍රා කියනකොට අපිට ටීකාවෙහි අර්ථ ගන්නන අක්කර සික්කනතෝ කියලා. ඒ කියන්නේ අක්ෂර ඉගෙනීම් වශයෙන්. දැන් අපි හිතමුකෝ අපි යම් කිසි වෙලාවකදී තමන්ට යමක් මතක නැහැ. කියපු දෙයක් මතක නැහැ. කරපු දෙයක් මතක නැහැ එකපාරට. හැබැයි ඒ කියපු දේ කරපු දේ ලියුමක් වශයෙන් දැන් ලියමනක සටහනක් වශයෙන් තියලා තියෙනවා නම් අක්ෂර වශයෙන් ලකුණු කරලා තියෙනවා නම් නැවත නැවත ඒ දේ කියවනකොට Tamanට සිහි වෙනව සිද්ධාන්තේ. අන්න ඕක තමයි අපි කියන්නේ දිනචරියාව දිනපොත ලියනවා කියලා. දැන් ගොඩක් වෙලාවට දිනචරියාව දැන් ස්වාමින් වහන්සේ නමක් උදේ පාන්දර අවදි වුණු මොහොතේ ඉඳන් නිින්දට යනකම් දවසේ සිදුවීම් ටික සටහන් කරගන්නවා. හැබැයි මේක වැදගත් සම්දිස්ථානත් ඒ වගේම ජීවිතේ අමිහිරි මතකයන් පවා සටහන් කරනවා. මිහිරි මතකයන් වගේම අමිහිරි දේවල් පවා. එතකොට මෙන්න මේවා තමයි පින්වතුනි අපට අර මුද්‍රා වශයෙන් සිහිය උපදිනවා. ඒ කියන්නේ එතකොට අපි හැම වෙලාවෙම තමන් යමක් ලියලා තියෙනවා නම් සටහන් කරලා තියෙනවා නම් ඒ ලියලා තියෙන දේ සටහන් කරලා තියෙන දේ කියවනකොට නැවත නැවත තමන්ට සිහිය උපදිනවා සතිය ඇති වෙනවා. ඒ අකුරු ඔස්සේ තමන්ගේ සිහිය වැඩෙන ආකාරය තමයි මතකයේ මතුවෙන ආකාරය තමයි ප්‍රකාශ කරන්නේ. ඊළඟට පින්වතුනි කතං ගණනාතෝ ගණන් වශයෙන් කොහොමද සිහිය උපදින්නේ? දැන් අපි හිතමු ගණන් වශයෙන් කියනකොට ගණන් කිරීම වශයෙන්. එහෙමනම් ගණන් වශයෙන් අපි කියලා කියන්නේ යම්කිසි ගානක් ඒ ගණන් කිරීමේ දක්ෂතාවය තියෙන කෙනෙක් ගත්තොත් ඒ ගණන් කිරීම බොහෝ සෙයින් ඒ ගණන් කරන ආකාරයට අනුව Tamanට පුළුවන් සිහිය උපදවාගෙන ඒක අර ගණිත විද්‍යාවත් එක්ක බැඳිච්ච කතාවක්. ඒක තේරෙනවා. ඊළඟ ධාරණ වශයෙන් සිහිය උපදින්නේ කොහොමද කියලා කියන්නේ Taman යමක් ඉගෙන ගත්තා නම් ඉගෙනගත්ත දේ ධාරණය කරගෙන ඉන්නකොට බොහෝ වශයෙන් මතක තියාගෙන ඉන්නකොට අර ධාරණ වශයෙන් මතක වශයෙන් හිතේ තියාගෙන ඉන්න විට ඒ දේවල් සිහි වෙනකොට අන්න ධාරණය කරගත දේ සිහි කිරීම තමයි ඒ ධාරණ වශයෙන් කියලා කියන්නේ. ඊළඟ භාවනා වශයෙන් සිහිය උපදිනවා කියන විශේෂ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඉද බික්කු අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. මහණෙනි මේ ශාසනගත භික්ෂුව නොඑක් ආකාරයෙන් අතීත ජීවිත මෙනෙහි කරනවා. ඒ පුබ්බේ නිවාසානුස්සති අභිඥාවට අනුව එක් ජාතියක ඉඳලා කල්ප ගණන් අතීතයේ මෙනෙහි කරනවා. ඒ ජාතිවල නම් ගොත් සිහි කරනවා. විඳපු සැප දුක් සිහි කරනවා. ඒ ජීවිතවලින් අත මිදිලා නැවත උප්පත්තියක් ලැබුව ජීවිත මෙනෙහි කරනවා. ඔය විදිහට භාවනා බලයෙන් අතීත ජීවිත මෙනෙහි කරන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති අභිඥාව. එහෙමත් නැත්නම් කෙනෙක් විදර්ශනා භාවනා වශයෙන් අතීත ජීවිත සිහි කරමින් පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරගන්නවා නම් චුතිපටිසන්ධි වශයෙන් බලනවා නම් ඒ හැම දෙයක්ම භාවනා වශයෙන් සිහි කිරීම කියන එක තමයි පැහැදිලි කර දෙන්නේ. ඊළඟට පින්වතුනි පොත්තක නිබන්ධනතෝ අර පොතක සටහන් කිරීම වශයෙන් අපි කොහොමද පොත්තක නිබන්ධන වශයෙන් කොහොමද සිහිය උපදින්නේ? ඒ කියන්නේ යම් කිසි රජ කෙනෙක් හෝ ස්වාමින් වහන්සේ නමක් අනුශාසනා කරද්දී කියන අහවල් පොත බලන්න, අහවල් තැන බලන්න, අහවල් පොත රැගෙන එන්න. ඒතන මෙන්න මෙහෙම කියලා තියෙන, මෙහෙම කියලා තියෙනවා කියලා අර ග්‍රන්ථයන් සටහන් කරමින් ඒ ග්‍රන්ථයන් හා බැඳුණු මතකයන් සමග එන పూర్ව ලිඛිත රජවරුන්ගේ ධාර්මික පොත්පත් ගෙනල්ලා ත්‍රිපිටක පොත් ගෙනල්ලා කරුණාකාරණා පෙන්වීම තමයි අර පොත් නිබන්ධන වශයෙන් සිහිය ඉපදීම කියලා කියන්නේ.
ඊළඟට කියනවා කතං උපනික්ඛේපතෝ සති උප්පජ්ජති. උපනික්ෂේප වශයෙන්. එහෙමත් නැත්නම් කියනවා උපනික්ෂේපණය වශයෙන් කොහොමද සිහිය උපදවන්නේ කියනකොට කවුරු හරි කෙනෙක් තමන්ගේ ළඟ භාණ්ඩයක් ගෙනත් තියෙනවා. ඒ භාණ්ඩේ දැකීමත් එක්ක තමන්ට ලොකු මතකයක් එනවා. මේ අහවලා දුන්න දේ, මේ අහවලාගේ භාණ්ඩය, මේ අහවලා ගෙනත් තියපු දෙයක් කියලා අපට සිහි වෙනවා. අන්න ඒ වගේ තමන්ගේ ළඟ ගෙනත් තියලා තියෙන ඒ භාණ්ඩයක් ඇසුරු කරගෙන ඒ දකින්න දේ අනුව සිහි කිරීම තමයි උපනික්ඛේපන වශයෙන් සිහි කිරීම කියලා කියන්නේ. එනම් කතං අනුභූතතෝ අනුභූත වශයෙන් කොහොමද සිහි කරනවා කියලා කියන්නේ. දැන් අනුභූත කියනකොට කියලා කියන්නේ චන්නං ආරම්මනානං අනුභූත පුබ්බතෝ. හයවැදෑරුම් ආරම්මණයන්ගේ පැමිණීමත් එක්ක තමයි මෙතනදී අනුභූතතෝ කියලා කියන්නේ. දිට්ඨත්තා රූපං සරති. සුතත්තා සද්දං සරති. ගායිතත්තා ගන්ධං සරති. සායිතත්තා රසං සරති. පොට්ටත්තා පොට්ටබ්බං සරති. විඤ්ඤාතත්තා ධම්මං සරති. අන්න බලන්න දේශනාව තුළ පෙන්වනවා කොහොමද කියන්නේ රූපය සිහි කරනවා. ඒ කියන්නේ දැන් දුටු බැවින් යම් කිසි දෙයක් දුටු දකින්නකොටම රූපය සිහි කරනවා. ඇසූ බැවින් ශබ්දය සිහි කරනවා. ආග්‍රහණය කළ බැවින් ගන්ධය සිහි කරනවා. සායනය කළ බැවින් රසය සිහි කරනවා. ස්පර්ශ වූ බැවින් ස්පර්ශය සිහි කරනවා. විඤ්ඤාතිත බැවින් ධම්මචින්තාව සිහි කරනවා. අන්න බලන්න ඒ කියන්නේ තමන් යමක් දැක්කහම ඒ දැක්ක දේ සිහි කිරීම. යමක් ඇසුණා නම් ඇසුණ දේ සිහි කිරීම. ඒ වගේම ආග්‍රහණය කළා නම් ආග්‍රහණය කළ ගන්ධය සිහි කිරීම. යමක් රස විඳා නම් රස විඳ දේ සිහි කිරීම. යම් ස්පර්ශයක් ලැබුණා නම් ඒ ස්පර්ශය සිහි කිරීම. යම් සිතවිල්ලක් පහළ වුණා නම් ඒ සිතවිල්ලට පැමිණි ධම්මාරම්මණය සිහි කිරීම තමයි අනුභූත වශයෙන් මේ සතිය කියලා කියන්නේ. එහෙමනම් අපට පැහැදිලි වෙනවා නාගසේන මහරහතන් වහන්සේ කරුණු 16ක් ඇසුරු කරගෙන ආකාර 16කට මේ සතිය උපදින හැටි එකින් එකට පැහැදිලි කළා. මේ හැම දෙයක්ම අපේ ජීවිතයට මතක සටහන්. අපේ ජීවිතයේ මේ කරුණු කාරණාවන් එකින් එකට වැදගත් වෙනවා. අපි කොහොමද අපට යමක් සිහි වෙන්නේ? අපට මේ ඒ දේවල් සිහි වෙන අවස්ථාවන් අපට මේ කාරණාවන් ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ නාගසේන මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක රජතුමාට පුදුමාකාර ධර්ම සතුටක් ඇති වුණා. ඉතින් තවත් මහරහතන් වහන්සේ කෙරෙහි තිබුණු පැහැදීම වැඩි වෙන්න පටන් ගත්තා. ගෞරවය වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කාරණාවන් ඔස්සේ අපි සිහිය පවත්වා ගනිමින් පින්වතුනි නූපන්නා වූ සතිය උපදවා ගන්නට ඉපදී තියෙන මේ සතිය තව බල ගන්නවා ගන්නට ඒ වගේ උපදින සතිය මොන වගේ ආකාරයකට උපදින සිහියක්ද කියලා තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තමයි මේ ආකාර 16කට විස්තර කර දුන්න සතිය. එහෙමනම් අපි අද දවසේ රැස් කරගත් අප්‍රමාණ කුසල නිධානයේ පුණ්‍ය නිධානයේ නූපන්නා වූ සතිය උපදවා ගැනීම පිණිසත් ඉපදී තියෙන මේ සතිය තව බල ගන්නවා ගැනීම පිණිසත් ආශිර්වාද වේවා. දේශක අපට වගේම ශ්‍රාවක ඔබටත් අනුග්‍රහයක පින්වත් සෑම දෙනාටත් ඒ වගේම ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරමින් ඉදිරියේදී මේ ධර්මය අනුගමනය කරන සෑම දෙනාටත් ලෝක ජනතාවටත් සමස්ත ජනතාවටත් මේ දුක්ඛිත ව්‍යසනයන්ගෙන් අත මිදී සබ ප්‍රතිපදාවෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ පරම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ උතුම් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සිළු දෙනාට
ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.